සියවස් ගණනාවක ස්වර්ණමය ඉතිහාසයේ කියාපාමින් තිස්ස මහසෑ රජතුන් අදත් උදාර ලීලාවෙන් හෙළයාගේ මුදුන් මල්කඩක් ලෙසින් විරාජමාන වේ. සිරිලක එක්සේසත් කළ රජදරුවන්ගේ නිජබිමක් වූ රුහුණු පුරවරේ ඒ ප්‍රෞಢ ඉතිහාසය අදත් ගල්කණු මිහිගැබින් මතුවී කියාපාන්නක් වැනිය. කිරිවෙහෙර බොදු බැතිමතුන්ගේ ගරු බුහුමනට ලක්ව අදත් උදාර ඉතිහාසයක සිහිවටනයක් සදා මතකයට නංවයි. කතරගම දෙවිඳු පිහිට පැතීමට රුහුණු පුරවරයට එන ජනී ජනයා එදත් අදත් බැතිබර සිතින් යුතු පුද පූජා පවත්වන සොඳුරු දැක්ම ඉපැරණි සිරිත් පිරිත් අප සිහියට නංවයි. වර්තමාන තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය උතුරින් මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම කඳුවැටියෙන්ද දකුණින් මහා සාගරයෙන්ද බටහිරින් හම්බන්තොටෙන්ද වයඹින් ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන්ද මායිම් වූ විශාලත්වයෙන් වර්ග සැතපුම් 342කින් යුතු පෙදෙසක් වෙයි. රුහුණේ ප්‍රධානතම සම්පත ජලයයි. වැව රුහුණේ හදවතයි. තිස්ස වැව එදා මෙදා තුර ජනී ජනයාගේ විවිධ අවශ්‍යතා සඳහා උපකාරී විය. ගොවිතැනට ජලය සැපයුයේ වැවෙනුයි. තිස්ස වැව මුළු රුහුණටම සම්පතකි. ඒත් වැවේ ඉස්මත් දැන් අක්කර සිය ගණනක් පසින් පිරී ගොස් ඇත. විශාල ජල ධාරිතාවක් රැඳවිය යුතු බිම් පෙදෙසක් මෙසේ ගොඩ වී තිබීමෙන් නියං සමයේද වැවේ ජල ධාරිතාව සීග්‍රයෙන් බැස යාම හේතු වේ. මේ දෙබර වැව ප්‍රදේශයේ කුඹුරු අක්කර ගණනාවක ජලය සපයා ඇති වැවකි. රොන් මඩ එක් වී තිබීම නිසා නෙළුම් වලින් වැව පිරී තිබේ. ජල ධාරිතාව රැඳවිය යුතු වැව් මෙසේ ගොඩ වී තිබීමෙන් ප්‍රදේශයේ ජල හිඟය දිනින් දින උග්‍ර වීමට හේතු නොවන්නේද? රෝහණය අතීතයේ පටන්ම හෙළේ ධාන්‍යාගාරයේ ලෙස ප්‍රචලිතව පැවතුණු බව නොරහසකි. චාරිත්‍රානුකූලව වී ගොවිතැනෙහි යෙදුණු රුහුණේ ගොවියෝ නියඟින් පීඩාවක් නොවුවහොත් සරු අස්වැන්නකට හිමිකම් කීහ. රන්මන් දහදිය බිමට හෙලා නිලන අස්වනු කහවණු සෙයින් නොවටිනේද? එහෙත් එම වී සහල් මෝලේදී සුදු පැහැ ගැන්වෙනතුරු සුද්ධ කර ආහාරයට ගැනීම නිසා සහලේ ඇති වටිනාම සම්පත වන පෝෂ්‍යදායක කොටස් ඉවත් කොට ආහාරයට ගැනීමට වෙළඳ පොළට යැවීමට ඔවුහු හුරු පුරුදුව සිටිති. පෝෂ්‍යදායක නිවුඩු කොටස අප කෑමට දෙන්නේ සතුන්ටය. එහෙත් වී තම්බා කෙටීමෙන් සහලේ ඇති පෝෂ්‍ය කොටස රැඳෙනවා පමණක් නොව සහලට සිදුවන හානියද අඩු වෙයි. කවදත් හෙළ ජනතාව ගවයාට ඉමහත් කරුණාවක් අනුකම්පාවක් දැක්වූහ. අපේ ගොවිතැන් බත කරගන්නට ගවයා නොයෙක් අයුරින් පිහිට වෙනවා. එහෙත් ගවයින් අයාලේ යැවීමෙන් බොහෝ විට ගොවිතැනට මෙන්ම සෙසු ජනතාවටද බලවත් කරදරවලට හේතු වෙයි. වැට, නියර, වැව් ඉවුරු කැඩී යාම අයාලේ යන ගවයින් නිසා සිදුවන හානිය ඊටාම බරපතලයි. බොහෝ විට මෙම ප්‍රදේශයේ දකින්නට ලැබෙන්නේ පාරම්පරික බකුන් ලෙස හඳුන්වන ගවයින් විශේෂයයි. මෙම වර්ගයේ ගවයින්ගෙන් ලැබෙන්නේ ඊටමත් සුළු කිරි ප්‍රමාණයක්. ඒ නිසා ගවයින් වැඩි දෙනෙකු වෙනුවට දේශගුණයට ගැළපෙන හොඳ වර්ගයේ ගවයින් කීප දෙනෙකු ඇති කිරීම ඊටාම සුදුසු ක්‍රමයයි. ඔවුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණයද වැඩි, එය වාසිදායකයි. ගවයින්ගේ අපද්‍රව්‍ය ඇසුරෙන් ඔබේ නිවසේ ජීව වායු ඒකකයක් තනා ගැනීමෙන් කිසිදු අමතර වියදමක් නොමැතිව ඔබේ නිවසේ ආහාර පිස ගැනීමටද නිවස ආලෝක කර ගැනීමටද පුළුවන්. ඔබට අවශ්‍ය සියලුම විස්තර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබාගත හැකියි.
අස්වනු නෙලීමෙන් පසු ඉතිරිවන පිදුරු කුඹුරේ හෝ කමතෙහි දමා ගිනි තැබීම බොහෝ විට දැකිය හැකි සුලභ දර්ශනයකි. පිදුරුද ප්‍රදේශයේ නිෂ්පාදන අතුරෙන් බෙහෙවින් ප්‍රයෝජනයට ගත හැකි වටිනා සම්පතක්. පිදුරු එක්රැස් කර තැබීමෙන් පසුව එන නියං සමයේදී ගවයින්ට හොඳ අතිරේක ආහාරයක් වශයෙන් දිය හැකියි. නියමිත ප්‍රමාණයට යූරියා මිශ්‍ර කොට සුදුසු කල් පසු ගවයිනට ආහාරයට දීම දැනටමත් රජයේ සත්ව ගොවිපළ සාර්ථකව සිදු කරයි. මේ පිළිබඳව ඔබට අවශ්‍ය විස්තර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෝ පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබාගත හැකියි. නියං සමයේ ඇතිවන තනකොළ හිඟයට මෙය හොඳ පිළියමක් ලෙස යොදාගත හැකියි. තිස්සමහාරාමයේ ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා නොතිබීම කිරි නිපදවන නිෂ්පාදකයන් බලවත් අපහසුතාවයකට හේතු වී තිබේ. සතපොම් 10ක් පමණ ඈතින් පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන කරා කිරිගෙන යාමට කිරි නිෂ්පාදකයන්ට සිදු වී ඇත. කිරින්දි ඔය ආශ්‍රිතව දියත් කර ඇති කිරි එකතු කිරීමේ සමෝපකාර ක්‍රමය වැනි ව්‍යාපෘතීන් මෙම ප්‍රදේශය තුළ දියත් කිරීමෙන් කිරි නිපදවන්නන්ට ඉමහත් සෙතක් ගෙන දෙයි. ජාතික පශු සම්පත් මණ්ඩලය මගින් ආරම්භ ඇති බෙහෙවින් ජනප්‍රිය මෙම වැඩපිළිවෙල ගොවීන් හා කිරි නිපදවන්නන් ස්වයං පාලනයක් කරා ගෙන යාමට යොමු වී තිබේ. බොහෝ දෙනා අතර බෙහෙවින් ජනප්‍රිය යෝගට් ගෘහ කර්මාන්තයක් වශයෙන් ඔබට නිවසේදීම ආරම්භිය හැකි කර්මාන්තයක්. පාස්වෙන් පිරිසිදු කිරි ලබාගත හැකි වීම නිසා ආරම්භිය හැකි මෙම කර්මාන්තය ගෘහිණියන්ට යෝගට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබා ගන්නට පුළුවන්. රුහුණේ මේ කිරි කවදත් ශ්‍රී ලංක පුරා ඉමහත් ජනාදරයට පත් වූ අතුරුපසක්. ග්‍රාමීය මට්ටමින් සිදු කරනු ලබන මෙම කර්මාන්තය නිසා කිරි නිපදවන්නන්ටද මේ කිරි නිපදවන්නන්ටද ආදායමක් ගෙන දෙන ප්‍රධාන මාර්ගයකි. රුහුණේ මේ කිරි සඳහා හොඳ වෙළඳපොළක් ඇති බැවින් නිෂ්පාදන ධාරිතාවය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යව පවතී. මේ කිරි කර්මාන්තය හා එක්ව අත්වැල් බැඳගත් තවත් කර්මාන්තයකි වළං නිපදවීමේ කර්මාන්තය. බොහෝ විට පාරම්පරිකව කරනු ලබන වළං කර්මාන්තය ප්‍රදේශයේ සෑම තැනකම පාහේ දැකිය හැකි කර්මාන්තයකි. කිරිහට්ටි නිපදවීමට පමණක් සීමා වී ඇති ඔවුන්ගේ දෑතට නව නිර්මාණයක් හා ශිල්පීය පුහුණුව ලබා දුනහොත් එමගින් ඔවුන්ගේ සැඟවී ඇති කුසලතා එළි දකින්නවා පමණක් නොව නව නිර්මාණයක් වෙළඳපොළට යැවීමෙන් නව ආදායම් මාර්ගද නව ජීවන මාවතක්ද ඔවුන්ට විවෘත වනු ඇත. ශ්‍රී ලංකාවට සැපත් වන සංචාරකයන් රුහුණේ සංචාරය කරන්නේ රුහුණේ ඇති විවිධ දැකුම් කළු ස්ථාන නැරඹීම සඳහායි. තිස්ස, කතරගම, කිරින්ද වැනි තැන් නැරඹීමට ඔවුන් රුචියක් දක්වති. මෙවන් පිරිසක් වැඩි කාලයක් ප්‍රදේශයේ රඳවා ගැනීම සඳහා සුදුසු සංචාරක නිවහන් තව තවත් ඉදිකිරීම අවශ්‍යව පවතී. පසුගිය සමයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් විනාශ වූ රුහුණේ රමණීය තැන්වල පිහිටි සංචාරක හෝටල් නැවත ඉදිකිරීමේ අවශ්‍යතාවය මැනවින් පෙනේ. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි වනලැහැබ් තුළ නීති විරෝධී ලෙස මැණික් ගැරීම අද බහුලව දක්නට ලැබෙන ලක්ෂණයකි. නොගැඹුරු පොළොවේ ඉල්ලම පිහිටීම නිසා මැණික් ගැරීම පහසු වී තිබේ. පරිසරයට හානියක් නොවන අන්දමින් මැණික් ගැරවීමට අවශ්‍ය පියවර රාජ්‍ය මැණික් සංස්ථාව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ ආරම්භිය යුතු වේ. එමගින් රජයට ආදායමක්ද ප්‍රදේශයේ ජනතාවට සෙතක්ද සැලසේ. මැණික් සේම වටිනා තවත් සම්පතක් වන්නේ යාල අභය භූමියයි.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් යාල අභය භූමිය පිළිබඳව තව තවත් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයන් සංචාරක මණ්ඩලය මගින් අරඹන්නේ නම් එය ප්‍රදේශයට සම්පත් ගලා එන අතිරේක මගක් වනු ඇත. කිලෝමීටර් 50කින් යුතු වෙරළ තීරයක් ඇති මෙම කොට්ටාසෙහි කුඩා බොකු සහ ලේවායන් සහිත ලස්සන මුහුදු තීරයන් තිබුණද එම සම්පතින් නියම ප්‍රයෝජන මේ දක්වා ගෙන නැත. දීවර කර්මාන්තයේ සඳහා සුදුසු ප්‍රදේශක් තිබුණද දීවරයෝ ගැඹුරු මුහුදේ දීවර කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය අධිවේග යන්ත්‍ර සූත්‍ර හා අධ්‍යක්ීම් නොලත් පිරිසක් නිසා ලබාගත හැකි මහා සම්පත් නෙලා ගැලීමට නොහැකිව සිටිති. ප්‍රධාන දීවර වරාය රුපියල් කෝටි 43ක් වැය කර ඉදිකර තිබුණද මෝය කටෙහි නිතර වැලි ගොඩ ගැසීම නිසා දීවරයන්ට වරාය ප්‍රයෝජනයට ගත නොහැකිව ඇත. නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් වෙමින් පවතී. දිවුල් මෙම ප්‍රදේශයේ සුලභ දැකිය හැකි පළතුරකි. ශුෂ්ක දේශගුණයට ඔරොත්තු දෙන ගසක් හේයින් නියං සමේ රුවද දිවුල් ගස පළදරයි. වාරයේදී තවත් සුලභව දක්නට ලැබෙන පළතුරකි අඹ. පළතුරු වාරයේදී ඒවා විවිධ ක්‍රම මගින් කල් තබා ගැනීමේ ක්‍රමය ආරම්භිය යුතු ඇත. මෙවැනි නිෂ්පාදනයන් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භීමෙන් අලුත් රැකියා අවස්ථා මෙන්ම සම්පත් නිසි අයුරින් නිසි කලට අපතේ නොයා නිෂ්පාදනයට යොදවා ගත හැකි වෙයි. මෙවැනි කර්මාන්ත ආරම්භීම සඳහා අවශ්‍ය උපදෙස් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. කුකුළු පාලනයේද ප්‍රදේශයේ දැනට මද වශයෙන් ආරම්භ ඇති ව්‍යාපෘතියකි. ගෘහිණියන්ගේ අතිරේක ශ්‍රමයක් වැය නොකර ආරම්භිය හැකි මෙම කුකුල් පාලනය සඳහා වාණිජ බැංකු මගින් ස්වයං රැකියා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා ගැනීමටද ඇති ඉඩකඩ බොහෝය. වැඩි බිත්තර ප්‍රමාණයක් ලැබෙන උසස් වර්ගයේ සතුන් ලබා ගැනීමේදී ප්‍රදේශයේ කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් ඔබට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබා ගත හැකියි. වී වගාවට අමතරව බොහෝ ගොවීහු අවාරයේදී අතුරු භෝග වවා කෙටි කාලීන ආදායම් ලැබීමට හුරු වී සිටිති. හේන්වලද කුඹුරුවලද වගා කොට ඇති අතුරු භෝග වගාව නියංගෙන් හානියක් නොවුවහොත් සරු ආදායමක් ලැබීමට හේතු වේ. ඔවුන්ගේ තම වෙළඳපොළ ප්‍රදේශයේ පැවතෙන සති වෙළඳපොළයි. බොහෝ විට පිට පළාත් වලින් පැමිණෙන වෙළඳුන් ඉතා අඩු මිලකට ගොවි ද්‍රව්‍ය මිලට ගනු දැකිය හැකි සුලභ දර්ශනයකි. එබැවින් නිවැරදි ඇසුරුම් ක්‍රම පිළිබඳව ගොවීන්ට පුහුණුවක් දීමද ගොවි ද්‍රව්‍ය මිලට ගැනීමේ නව මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවය ප්‍රදේශයේ පුරා දැඩිව පෙනේ. රෝහණේ අතීත ශ්‍රී විභූතිය යලි නගා සිටුවේ හැකි වන්නේ ප්‍රදේශයේ ඇති සම්පත් නිසි අයුරින් නිෂ්පාදන කාර්යයට යෙදවුවහොත් පමණි. ඒ සඳහා අප කවුරුත් අත්වැල් බැඳගෙන සාමූහිකව කළ යුතු අභ්‍යාසයක් වෙයි. රුහුණේ ජනතාවගේ ජීවන සිහිනය සැබෑ වන්නේ එවිටය. තිස්ස මහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සම්පත් හා තොරතුරු ඇතුළත් පොත්පෙන්චක් ඔබේ උපදිසාපති කාර්යාලයේ ඇත. ඔබට අවශ්‍ය තොරතුරු මෙම පොත්පෙන්චෙන් දැනගත හැකියි.